රන්ති බලින් තස්මාහි නේරක්කත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වා සංඝේසු ආයං රතනං පනිතං නනෝ සමං අත්ති තථාගතේන ඉදං පිබුන්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනිතං යදං ජගසක් කෙමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදං ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නහි සුචි සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුංගලං අට්ඨ සතං පසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේය සුගතං සසාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි තේ පන්ති පත්තං අමතං විගයිහ ලද්දා මුදා නිම්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම් බිවාතේ බියසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ ආරිය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ ආරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හන්ති බුසප්පමත්තානතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්සදංසන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි යදත්ති කිංචි චතුහපායේහි ච විප්පමුත්තෝ චචාබිතානානි අබම්බෝකාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්මසතංස පටිච්ඡාදාය අභම්මතාදිත්ත පදංස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්පගුම්මේ යථාපුස්සිතං ගේ ගිම්මානමාසේ පඨමස්මින් ගිම්හේ කතුපමං ධම්ම වරං ආදේශයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං ආදේශයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු තීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චින්තා ආයතිකේ භවස්මින් තේකීන බීජං අවිරුල්ලිච්ඡන්දා නිම්බන්ති දීරායතයං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අවසරයි ස්වාමින් වහන්ස සදහැවත්නි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රුක්කෙ පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද දෙසැම්බර් මාස 19 වෙනි ඉරිදා ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බඹරැල්ල ගෝමරේ ශ්‍රී සුමේද ආරණ්‍ය සේනාසන වාසී අවසරයි පූජ්‍යපාද මාවතගම විනය සෝබන ගරු ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී වන්දනා කර පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සද්ධර්ම ශ්‍රවණය සඳහා සදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්තුනි, තුන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම පිණිස නමස්කාරයෙන් සෝදානම් වේ මේ මොහොතේදී
සියලුම දෙනා පළමුවම සිහිපත් කරගන්නට කුමකටද ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ කුමකටද අපි මේ දේ කරන්නේ කියන එක මේ මුඛ්‍යාර්ථය මාර්ගඵල නිර්වාණ අවබෝධයයි එහෙනම් මාර්ගඵල නිර්වාණ අවබෝධයේ පිණිස හිත සකස් වෙන මොහොතක් නම් කාරණා දෙකක් පළමුව සම්පූර්ණ විය යුතුයි. එනම් තිසරණේ පිරිසිදු විය යුතුයි. සීලය පිරිසිදු විය යුතුයි. ඒ නිසායි අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නට දැන් සූදානම් වන්නේ. ඒ නිසා සියලුම දෙනා තමන්ගේ තිසරණය පිරිටි වී ඇතනම් ඒ නැවත පිරිත් නොකරගමී කියන මානසිකත්වය නැත්නම් නොඑක් මිත්‍යා දෘෂ්ටි ඉතරෙන්ද දෙන්නේ මේ පසුගින අදිෂ්ඨාන ඇති කර ගන්න ඕන ජීවිතේ වියත් උතුම් පංචශීලයේ පිළිදෙන්නේ කියන අදිෂ්ඨානයෙන් හිතේ තියෙන්න ඕන ඒ අදහස හිතේ මුදින් tempat වීම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම තුළින් තමයි මාර්ගඵල නිර්වාණ අවබෝධයක් ධර්ම දේශනාවක් තුළින් ලබා ගැනීමට හැකිවන්නේ. එනිසා නිවන් මාගේ පියවරක් හෝ ඉදිරියට ගමන් කරන්නට නම් මේ කාරණා දෙක ඉතාම අත්‍යවශ්‍ය බැවින් අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් කරනවා. චාරිත්‍රයේ ඉහාට ගියම මේ අවබෝධයෙන් සමාදන් වෙන්න කවුරුත් මුදින් හිතට අරගෙනයි මේ පංචශීලයේ තිසරණ සහිතව සමාදන් වෙන්න ඕනේ. තවත් විදිහකට සඳහන් කරොත් මේ ගණ ශිව කාලි සරස්වති පත්තිනි නාථ ශේෂයි වගේ මේ එදා පටන් අද දක්වා පවතින කිසිදු මිත්‍යාවකට හිතේ ඉඩක් නැතිව කේන්ද්‍ර නැට ජෝතිෂ්‍ය නිවන් හිතේ නැතිව උතුම් වූ තිසරණයේ පමණක් මට ඇති නිර්වාණයේ තිබු උතුම් වූ තිසරණයේ පමණක් උදලෝක ප්‍රමාණවත් කියන අදිෂ්ඨානයක් ඒ වගේම ඊළඟ තප්පරේ හෝ මේ යන්න පුළුවන් නැති වෙන්න පුළුවන් විනාශ වෙලා යන්න පුළුවන් මගේ ජීවිතේ දැන් මේ කොච්චර දේවල් අල්ලගෙන හිටියත් වෙන ජීවිතයක උපතක් ලැබපු ගමන් මේ එකක්වත් මතක නැහැ ගිය ජීවිතේව දැන් මතක නැහැ වගේ ඔක්කොම අතහැරලා යන්න වෙනවා. හැබැයි දුස්සීලව මේ ගියොත් දුගතිගාමී වෙනවා. මෙන්න මේ විදිහට කරුණු කාරණා හොඳින් විතර අරගෙනම පංචශීලය සමාදන් වෙන්න ඕනේ කියන එක පළමුව සියලුම දෙනාට සිහිපත් කරමින් අපි උතුම් මහා ආනිසංස ගෙන දෙන ඊටම ඉක්මනින් මහා රහත් බව සාක්ෂාත් කරගීමට මහා පුණ්‍ය ඵල ලබා දෙන්න උතුම් තිසරණ සහිත පංචශීලය අපි සමාදන් වන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා පොරොන්දුවක් හැටියට කඩ නොකරන දෙයක් හැටියටම සමාදන් වෙන්නට හිතට ගන්නට ඕනේ. හොඳයි ඒ සඳහා සියලුම දෙනා නමස්කාරය තුමතා අප සජ්ජායනා කරන්ට. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
Tatyampi dhammang saranam gacchami. Tatyampi dhammang saranang gacchami. Tatyampi sangham saranam gacchami. Tatyampi sanghang saranang gacchami. Visarana gamanam sampunnam Ama bhante. Panatipata viramani sikkhapadam samadhiyami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinādāna viramani sikkhapadam samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu miccāchārā viramani sikkhapadam samadhiyami. Kāmesu miccāchārā veramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadam samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Suramēraya majjapamā daṭṭhānā viramani sikkhapadam samadhiyami. Suramēraya majjapamādaṭṭhānā veramani sikkhapadang samadhiyami. Visaranena saddhiṃ pañcasīlaṃ dhammam sādhukam Surathitam katva appamādena sampādeta. Ama bhante. Neti sarana sahitavu pañcasīla samādānamaya kusalaya Mārgapala nirvānāvabodhaya pinisama Hetuvevā vāsanāvevā. Sadhu, sadhu, sadhu. දැන් සියලුම දෙනා මේ විදිහට චිත්ත ඒකාග්‍රතාවය පිණිස සිතේ සකස් වීම පිණිස යම්කිසි අභෞවිය තත්ත්වයක් හිතේ පවතිනවා නම් දුරු වීම පිණිස තථාගතයන් වහන්සේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයක් ආර්ය මහා සංඝ රත්නයක් සමා කරගනිමින් වන්දනා කරමු මේ විදිහට කෙටියෙන්. සාදු සාදු සාදු. ස්වාමී භාග්‍යවතුන් වහන්සේ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් නොදැන හෝ අඥානකම් නිසා හෝ යම් තමා වරදක් උතුම් වූ භාග්‍යවතුන් වහන්සේලා කෙරෙහි සුළුවෙන් හෝ සිදුව ඇත්නම් ඒ සියලු වරදට මා පළමුවද දෙවනුවද සමාව යදිමි. සමාව ලැබේවා, සමාව ලැබේවා, සමාව ලැබේවා. මාගේ ජීවිතය නිර්වාණය තෙක්ම උතුම් වූ බුද්ධ රත්නය කෙරෙහිම පළමුවද වේවා, දෙවනුවද වේවා, දෙවනුවද වේවා. සාදු සාදු සාදු. Sadhu, sadhu. ශ්‍රී සද්ධර්මය කෙරෙහිද මාගේ නොදැනුවත්කම් අඥානකම් නිසාවෙන් යම් තමා වරදක් සිදුව ඇත්නම් ඒ උතුම් වූ තථාගත වදනටද මාගේ කමා අවසරය පතමි. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන්ද පළමුවද දෙවනුවද තෙවනුවද යම් තමා වරදක් සිදුව ඇත්නම් සමාව ලැබේවා, සමාව ලැබේවා, සමාව ලැබේවා. මාගේ ජීවිතයද
නිර්වාණය තෙක්ම හේතුම් වූ ශ්‍රී සද්ධර්මය කෙරෙහිම වේවා 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 සාදු 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 එසේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිතින් වචනයෙන් යන තුන්දොරින් අඥානකම් නිසාවෙන් නොදැනුවත්කම් නොදැකිරෙහි යම් කමාවරදක් සිදුව ඇත්නම් පළමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා සමාව අයදිමි සමාව ලැබේවා සමාව අයදිමි සමාව ලැබේවා මාගේ ජීවිතයද නිර්වාණය තෙක්ම උතුම් ආර්ය මහා සංඝරත්නය කෙරෙහිම වේවා 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 සාදු 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 ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරයද මාගේ ජීවිතයද පූජා වේවා මේ උතුම් වූ ධර්ම දේශනයේදී තථාගත වදනින් බැහැරව අකුරක් වචනයක් හෝ පිට නොවේවා ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයෙන් සද්ධර්මයම දේශනා වේවා මේ දේශනා වන්නා වූ සද්ධර්මයේද ශ්‍රවණය වන්නා වූ සද්ධර්මයේද උතුම් වූ නිර්වාණයේ අනුපසින් මාර්ගඵල නිර්වාණ අවබෝධය පිණිසම වේවා අවසර ආශිර්වාද ලැබේවා 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 සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 භගවතු එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුද්දතෝ යෝපිසෝ භගවා අසීත්‍යනු ව්‍යංජන ලක්ෂණ ප්‍රතිමන්විත දත්තින් සාකාර මහා පුරිස ලක්ෂණ විචිත්ත රූප කායෝ යස මහන්ත පුණ්‍ය මහන්ත කාම මහන්ත ඉති මහන්ත පඤ්ඤා මහන්තානං පාරගතෝ අසමෝ අසම සමෝ අප්පටිනෝ අප්පටි සමෝ අප්පටි භාගෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති අත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු 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 වාසනාවන්ත පින්තුනි වාසනාවන්ත පින්තුනි බෞද්ධයා තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ බෞද්ධයා තමයි ධර්ම ශ්‍රවණයෙන් ප්‍රතිඵල ලබා ගන්න. හැබැයි නිවැරදි බෞද්ධ ප්‍රතිපදාවේ සිටියොත් පමණයි. එසේනම් මේ අවස්ථාවේදී නිවැරදි බෞද්ධ ප්‍රතිපදාවේ ඉඳගෙන කොහොමද අපි මේ කාලය ගත කරන්නේ කොහොමද අපි මේ මොහොතේ හැසිරෙන්න ඕනේ කියන කාරණාව ඒ කාරණා පිළිබඳව සිහිපත් කළ යුතුම කාරණා කීපයක් හිතට අරගෙන අපි මේ අවස්ථාවේ මේ විදිහට කටයුතු කරොත් අපිට පුළුවන් වෙනවා අපිට පින තියෙනවා අපිට නුවණ තියෙනවා මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න. එහෙනම් පින්වතුනි අපි පළමුවෙන්ම මොකද්ද
මොන කාරණා රාශියක්ද නැත්නම් කීයක්ද හිතට නගා ගන්න ඕනේ කියලා පළමුවෙන්ම දැනගන්න ඕනේ. මේක කීප කාලයක පටන් අපි භාවනා දේශනාවක් පවත්වගෙන යනවා. අද දැන් 11 වෙනි දේශනාවේදී ඒ වගේ දේශනා ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. මුලින්ම ශ්‍රවණය කරපු අයට මතක ඇති අපි පළමුවෙන් මේ භාවනා කියන්නේ මොකද්ද? භාවනාව නොවන්නේ මොකද්ද? භාවනාව නමින් අපි වරද්දව ගන්නේ කුමන කාරණාද කියලා සිහිපත් කරලා භාවනාව කියන එකේ තථාගත නිරුක්තිය දක්වලා භාවනාවේ පදනම දක්වලා භාවනාව ඉදිරියට කරගෙන යන්න නම් තුනුරුවන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද කියලා දීර්ඝව සරලව විස්තර කරලා අද අපි සූදානම් වන්නේ මේ භාවනාවට බාධා වන පංච නීවරණ ධර්ම විස්තර කරන්න පටන් ගත්ත ගමනේ උද්දච්ච කුක්කුච්ච කියන සතරවන පංච නීවරණ වලින් සතරවෙනි නීවරණය ගැන විස්තර කරන්න. අපි කාමච්ඡන්දය ගැන විස්තර කළා, ව්‍යාපාදය ගැන විස්තර කළා, තීන මිද්දය ගැන විස්තර කළා. දැන් අපිට තියෙන්නේ උද්දච්ච කුක්කුච්ච ගැන විස්තර කරන්න. පිටුතුනි මේ තුල අපි දේශනා කරන්නේ දෙකහැර පෙන්වන්නේ තථාගත වදන. මේ විශ්වයේ පරම සත්‍ය, පරම යථාර්ථය, අපේ කෙලෙස් වල ස්වභාවය, කෙලෙසුන්ගේ නිදීමේ මාර්ගය. එහෙනම් සාමාන්‍ය දෙයක් නෙවෙයි ශ්‍රවණය කරන්න යන්නේ. අපේ ජීවිතේ අපි වසර 10 20 සමහර ජීවිත කාලෙම වැය කරන්නේ බොහෝ දෙනෙක් ඉතාම ලාමක පුංචි දෙයක් නෙවෙයි. පුංචි ප්‍රශ්නයක් විසඳ ගන්න. ඒකත් බොහොම తాවකාලිකව. හැබැයි ඔය පින්තුන් මේ කය එකමාරකෝ මේ කය වගේ කාලය යොදන්නේ තමන්ගේ සියලුම ප්‍රශ්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඉතින් අවස්ථාව හරියට ප්‍රයෝජන ගන්නට අදිෂ්ඨාන කරගන්න ඕනේ. පින්තුන් ධර්ම දේශනාවක මූලික අර්ථය වෙන්න ඕන ඒ ආසනයේදීම නොබැමිණියා වූ ධ්‍යාන මාර්ගඵල අභිඥාති යම් කිසි තත්ත්වයකටපත් වීම. එහෙම කරන්න පුළුවන් කියලා විශ්වාසයක් පළමුව තියෙන්න ඕනේ. බොහෝ දෙනෙක්ට තියෙන හැඟීමක් තමයි අපිට පින්මදි පාරමීමදි කියන්නේ. අපි හැමදාම මතක කරලා විශේෂයෙන් දක්වන දේ ඒක වැරද්දක්, එහෙම දෙයක් නැහැ. අපිට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබුණා නම් උත්සාහ කරන කෙනෙක් නිවන් දකින්න පුළුවන් කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. khano vema upajjaga khanatītāය සෝචන්ති නිර්යම් සමක්ඛිතා. මහණෙනි මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන බලන්න. මේක ඉක්මවන්න එපා, ඉක්මවලා ශෝක කරන්න වෙනවා. ක්ෂණ සම්පත්තිය තමයි නිවන් දකින්න හම්බෙන ටිකට් එක. ක්ෂණ සම්පත්තියෙන් තොරව නිවන් දකින්න බෑ. ක්ෂණ සම්පත්තිය ලැබුණා නිවන් දකින්න පුළුවන්. එහෙනම් අද අපිට අඩුම මොකද්ද? පාරමිත පිරලා නම් පින් තියෙනවා නම් ඔක්කොම තියෙනවා නම් ඒකයි අපිට නිවන් දකින්න මෙච්චර අමාරු. උත්සාහය මදි, වීර්යය මදි පින්. සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම වල වැඩියෙන්ම වීර්යය සඳහන් වෙන්නේ නිසා. අපිට අඩුම දේ තමයි වීර්යය. විශේෂයෙන් අද කාලේ වගේ කෙලෙස් පරිත්ත කාලයක වෙනදාටත් වඩා වැඩියෙන් දැඩිව වීර්යය කරන්න ඕනේ. පාරමී කියලා කියන්නේ හරියට ගොවියෙක් කුඹුරු කරන්න ඕන ගොවියෙක්ට කුඹුරයි උදැල්ලයි වගේ. අවශ්‍ය දේ ලැබිලා. හැබැයි කුඹුර උදැල්ල තියෙද්දි එයා නිකන් ඉන්නවනම් එයාට ඵලයක් ලබා ගන්න බෑ. පින් පෙරුණට ඒ පිනෙන් වැඩගෙන තමයි බෝධිපාක්ෂික ධර්ම වැඩිම කියලා කියන්නේ. පාරමී සපිරුණු පමණින් නිවන් දකින්නයි කියන එක අපි හැමදාම පෙන්නනවා. විශේෂයෙන් බෝධිසත්වයන් වහන්සේ රහත් වෙන්න පින තිබ්බත් බුදු වෙන අදහස නිසා රහත් වෙන්නේ එදා විවරණ ලැබුවා. මහදර සිටු පුත්‍රයාට තරුණ කාලේ රහත් වෙන්න ඊට පස්සේ උත්සාහ කරා නම් අනාගාමී සකදාගාමී වෙන්න තිබ්බත් ප්‍රමාදී විදිහට කාලය ගත කරලා ඉඳන බවට පත් වෙලා මරණයට පත් වෙලා නිරයට යන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා නිවන් දකින්න පින තිබ්බට පින පිරුණට උත්සාහ කරන්න තිකනාට නිවන් දකින්න බෑ.
ඒ නිසා මේ මොහොත තමයි උත්සාහ කරන්න ඕනේ. පිටුතන හිතෙන් අහලා බලන්න, ඉඳට අහලා බලන්න. අවදාවත් අනාගතේ නිවන් දැක කෙනෙක් ඉන්නවද? අනාගතේ නිවන් දැක කෙනෙක් නෑ. හැම කෙනෙක්ම නිවන් දැක්කේ මේ මොහොතේ. එහෙනම් මේක තමයි මොහොත. මේ මොහොතේ පුළුවන් උත්සාහ කරන කෙනෙක් තමයි අනාගතේ දවසක හරි මේ මොහොතේ බැරි වුණොත් බැරි වෙලාවක පුළුවන් වෙන්නේ. අන්නේ විශ්වාසයෙන් පාලනය ඇති කරගන්න ඕනේ. ඒ වගේ මේ ධර්ම දේශයේ ආනිසංස දැනගන්න ඕනේ. ආනිසංස බොහෝ දෙනෙක් දන්නවා. කෙටියෙන් සිහිපත් කරොත් මේ ධර්ම දේශනා වෙලාවේ සාදුකාරයක් දුන්න සතුටු වෙනවා. ඒ සාදුකාර දෙන්න ඕනේ මොකද ශ්‍රද්ධාවෙන් බණ ටිකක් අහනවා කියන එක මහා කල්ප 9ක් අඛණ්ඩ ආනිසංස ලැබාගෙන ධර්ම දේශනා කරන්න කියලා මේ මහත්මයා ඉල්ලීම් කරා. මහා කල්ප 8ක් අඛණ්ඩ ආනිසංස ලැබෙනවා. ඒ වගේම සාදු සාදු කියන අනුමෝදන් මහා කල්පයක් අඛණ්ඩ ආනිසංස ලබා දෙන මහා පුණ්‍ය ධර්මයක්. දේශකයන් වහන්සේට සංඛ්‍යාවක් නැතිව ආනිසංස ලැබෙනවා. ඒ සියලු බින්දුන්ට අවසානයේ ආශිර්වාද කරනකොට ජීවිතයට ලැබෙන සහනය, බලය, වටිනාකම, පුණ්‍ය ශක්තිය අප්‍රමාණයි. ඒ වගේ මහා පුණ්‍ය නිධානයක් පහළ කරගන්නට සංසාර ගමන සියලු කෙරවර කරන්නට ලැබෙන අවස්ථාවක් තමයි දැන් ඉරෙන්නේ. බලන්න ඔය පින්තුන් කොච්චර වාසනාවන්ත වුණාද කියලා අපේ පූජ්‍ය අවසරයි වැයකොටපොළ ඉන්ද්‍රඥාන ලොකු ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ඉපදුණු බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසක උන්වහන්සේගේ අනුකම්පාවෙන් උන්වහන්සේගේ දායකත්වයෙන් මේ ඉහිය සංවිධානය වෙලා මෙයාගේ පූජ්‍ය අපේ සිරනන්ද ස්වාමීන් වහන්සේ මූලික වෙලා අපහරා අද මේ කවුරුත් එකතු වෙන්නේ තථාගත වදනට සවන් දෙන්න. මේක කොච්චර වටිනා අවස්ථාවක්ද. සතර අපායේ ගිනිවලට පිච්චි කාලය ගත කරපු අපිට මේ හැනෙහිල්ලේ පැත්තකට වෙලා වාඩි වෙලා බණ ටිකක් අහන්න හම්බ වෙනවා කියන එක කොච්චර දෙයක්ද. බණ අහන්න හම්බ වෙන එකම ලෝකය. බුදුවරුන්ගේ ලෝකය. සද්ධර්මයේ හැමදාම පවතින එකම ලෝකය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තනිච්ච පූජනීයම චෛත්‍ය රාජාන් වහන්සේ ඉදිරිච්ච දිනේ ඉඳන් මේ කරන දේශනාව. මේ ලෝකේ ඉඳන් කොතනකෝ ජීවිතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ජීවිතේ කොච්චර පරම දුර්ලභ ලාභයක්ද. ඒ වගේම අරතරන් ආනන්දනේ දේශනා කළේ නවකප්පං සුතං ධම්මං අට්ඨකප්පං චයාතිතෝ ඒකප්පේ අනුමෝදන්ති දේශිතෝ චාසංකීය. මහා අරේ මම සඳහන් කළ එකයි මහා කල්ප 8ක් අඛණ්ඩ ආනිසංස ලැබෙන ශ්‍රවණයෙන් මේ විදිහට ඒ වගේම හරිම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා සාදුකාර දුන්නොත් සද්ධම්ම දේශනා කාලේ සාදු සාදුති භාසති මුකතෝ ආයති ගන්ධම් උප්පලං වේයතුම් දෙකේ. සාදු සාදු කියලා සාදුකාර දෙන්න බොහෝ දෙනෙක් හම් වෙනවා. රසන හිතට දැනෙන හිත හැදෙන බණපදයක් ඇහෙද්දී ඒක බණපදයක් වෙන්න ඕනෙත් නෑ. කවුරු හෝ කියන දෙයක් ඇහෙද්දී අනේ සාදු කියන එක අනුමෝදන් වෙන්න පුළුවන්. පිරිසිදු හිතක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒක කොච්චර කුසලයක්ද. ඒ වගේ අවස්ථාවක් එළඹෙනවා. ඉස්සර ඔය පින්වතුන් දන්නේ නැති අහලා ඇති තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ඒ කාලේ ධර්ම අවබෝධය කරගන්න ඕන අවංක මිනිස්සු කොහොමද කිව්වේ? පටිච්චන්නං වා විවරෙය්‍ය අන්ධකාරේ වා තේන පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපාණි දක්ඛති මේ විදිහට සාදු සාදු ස්වාමීන් පහළ තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. පහනක් පහළ තියනවා නම් යන්න ආලෝක පෙන්නවා වගේ මේ රූප දකින්න කියනවා. මේ සංසාරයේ ස්වභාවය දැකලා ධර්මයේ දැනගෙන ජීවිතය අවබෝධ කරගෙන දුකින් මිදෙන්න මඟ පෙන්වීමක් කරන්නේ. බලන්න කොච්චර වටිනවද? ඉතින් ඒ වගේ මහා වටිනවන්ත අවස්ථාවක්. ඊළඟට ශ්‍රමණ රූපයක් දැකලා හිත පහදවාගෙන
ප්‍රසාද නිතින් බලමින් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ කුසලය තව දෙගුණ තෙගුණ වෙනවා. ශ්‍රමණාන්ත දස්සන ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණාවක්. දැකලා සතුටු වෙනවා නම් සාදු කියනවා නම් කල්ප ගානක් ඇස්රෝග හටගන්නේ. ප්‍රසාද නිතක් ලැබෙනවා සංසාරයේ පුරාම. බලන්න පිළිතුර මේ කොච්චර පින්වත්පත් රාශියක් මෙතන එකතු වෙලා තියෙනවද කියලා. සමහර කෙනෙක්ට බණහනක සුපුරුදු දෙයක්, සමහර කෙනෙක්ට සුපුරුදු. කෙසේ හෝ වේවා සියලු දෙනා හිතර ගන්න ඕන අපි මේ කරන දේ වටිනාකම මොන විදියට. සතර අපායේ ඉඳලා ගැලවිලා මිනිස්සෙක් වෙලා බුදුවරු පහළ වෙන්නේ. එතකොට ඒකත් තියෙන කාලෙක බුදුරජාණන් වහන්සේලා පස්නමක්ම පහළ වෙච්ච කාලෙක ඒකත් බුදුවරුන්ගේ ලෝකෙ ඉපදිලා මේ විදිහට ඉඳගෙන මිනිහණියෙන්න බණපදයක් අහනවා කියන එක කොච්චර වටිනවද? මේ විදිහට කාරුණු කාරණා ගලපලා ඉතින් ඇති කරගන්න ඕන ස්වභාවයන් දෙක තුනක් තියෙනවා. එක තමයි විශ්වාසය. මට ධර්මාභෝධය කරන්න පුළුවන්. ඒක මම මේ ආසනයේදීම කරනවා කියන ඒ විශ්වාසය ඇති වෙන්න ඕනේ හැම දේශනාවක් ශ්‍රවණය කරද්දීම. ඒ වගේම තමන් කරන දේ ගැන පුදුමාකාර සතුටක් ඇති වෙන්න ඕනේ. මම කියපු විදිහේ කාරණා විවිධාකාර පැතිවලින් හිතලා. මේ කොච්චර වටිනවද කියලා. අන්නේ පීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. සැහැල්ලුව. අන්න පීති පස්සද්ධි සති සිහිය උපදිනවා. ඊට සැහැල්ලුණාම සමාධි පීති පස්සද්ධි සති සමාධි ඊට එකඟ වෙනවා. අන්න එතකොට එකඟ හිතින් ධර්ම ශ්‍රවණය කරද්දී ප්‍රඥාව පහළ කරගන්න පුළුවන්. ඒ නිසා බොහොම සතුටින් ප්‍රසාදේ ආනිසංස ධර්ම ශ්‍රවණය කරාම ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය කොච්චරද කියලා කියන්න බෑ. තථාගතයන් වහන්සේම උන්වහන්සේගේ ශ්‍රී මුව මඩලින්ම දේශනා කරනවට කියමතුනි මේ මහා සත්වල එක මණ්ඩපයක් කරලා සිවුරු කොනෙන් කොන ගෑවෙන විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වඩා හිදුවලා සියලු දේ සහිතව ඊටාම හොඳම ආකාරයෙන් පරිස්කාර සේනාසන ආදී සියල්ල සහිතව දානයක් දෙනවට වඩා මේ උතුම් වූ ධර්මය හොඳින් ශ්‍රවණය කිරීමෙන් කුසල ලබා ගන්න පුළුවන් කියනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි හරියට ධර්ම ශ්‍රවණය කරොත් මාර්ගඵල ලබන්න පුළුවන්. සියලු දෙගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක දානකින් කරන්න බෑ. දානෙන් පිනක් රැස් වෙනවා. හැබැයි ධර්ම ශ්‍රවණේ භාවනා මනසිකාරයෙන්මයි සිද්ධ වෙන්නේ. දානෙන් පුළුවන්. දානය මගක් වෙනවා. ඒ නිසා මේ පිළිවෙලින් දේශනා කරද්දී දාන සීල භාවනා නැත්නම් සීල සමාධි ප්‍රඥා අනුපුද්ධි කතා වේදී දාන කතා සංඝ කතා සීල කතා කාමානං ආදීන කතා උකාරණ සංකීර්ණසා දේශනා කළ චතුරාර්ය සත්‍ය දේශනා කරන නික්කම් සුවක. ඒ නිසා පිටුතුනි මෙන්න මේ කාරණා ටික සිහියට ගන්නට ඔය පිටුතුන්ගේ පැත්තෙන් සිද්ධ වෙන්න ඕන දේ තමයි මේ ධර්ම දේශනාව තුළදී මම නොපැමිණියාව ධ්‍යාන මාර්ග ඵලයන්ටපත් වෙනවා. කමඨහංගත් සිටින්න කමඨහනක ඉඳිනවා වගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරාට නිවන් දකින්න බෑ කමඨහනකින් තොරව කරොත්. ඒ කියන්නේ එකඟ වූ දෙකින් යෙදුනේ නැත්නම්. පින්වතුනි මේ අනන්ත සංසාරයේ අපි සියලුම දෙනා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කොච්චරනම් දැකලා තියෙනවද? සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සිරුරේ දැවටිලා එන උලම්පාර වැඩි වෙදී මේ හඬ ඇහි අපි අනන්ත පතථාගතයන් වහන්සේලා හමුෙහි බණ අහලා ඇති දීර්ඝ සංසාරය. අපි වැඩිට වඩා සියගුණයක් වැඩි කාලයක් මෙහි තමයි හිටියේ. හැබැයි සංසාරේ දිගයි. ඒ නිසා මේ ඉපදෙන්න හම් වෙන්නේ තේම කුසලයන් නිසා අපි තීරිච්ච අය නිසා අපි එහෙම අහලා තියෙනවා. එතකොට පින්වතුනි එහෙම
ඇහුවට අදත් ඇයි අපි සංසාරේ? ඇයි මේ තාම සංසාරේ? අපි මේ හැම අවස්ථාවකම හිත වර්තමානයේ තියාගත්තේ නැහැ. එක්ක ගෙදර ගැන, එක්ක දරුවා ගැන, වෙන මොනවා හරි තැනක හිත රඳව තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නේ. මේ වැරද්ද අය කරන්න එපා. මේ වැරද්ද හදා ගන්න ඕනේ දැන් මේ මොහොතේ. මේ මොහොතේ දැන් මේ වැරද්ද හදාගත්ත නැත්නම් අය කවදාවත් හදා ගන්න අවස්ථාවක් නැති මේ විදිහට කරුණු කාරණා පැහැදිලි කරලා කියලා දෙද්දී. මොකද පින්වත්නි මේ නිවන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තුලවත් මහරහතන් වහන්සේ තුලවත් මන් තුලවත් නෙවෙයි. නිවන තියෙන්නේ පින්වත්නිගේ ප්‍රඥාව තුල. ඒ ප්‍රඥාව අවදි කරගත්තොත් බුදු කෙනෙක් බණ කියන්නම අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් නැතුව නිකන් ගීයක් ඇහිලා, කවියක් ඇහිලා, ගහකින් කොළයක් වැටෙනවා දැකලා, අතක වලලු ගැටෙනවා දැකලා, වතුර ටිකක් පොළොවට ගලාගෙන ගිහිල්ලා හිඳිනවා බලන් ඉන්නවා. උයද්දි පොළ ටිකක් කර වෙනවා දැකලා. මේ පුංචි දෙයකින් පවා කමඨහන් මතු කරගෙන පසේ බුදු සහ මහරහත් බව සාක්ෂාත් කරගත් උත්තමයෝ අප්‍රමාණ. එතකොට අපිත් ඒ වගේ තමයි. රහතන් වහන්සේලා කියන්නේ රහත් වෙච්ච අයගේ ඇඟේ අමුතු කොටසක් තිබුණේ අපි වගේම. හැබැයි එක වෙනසක් තිබුණා අපිට වඩා වීර්යවන්තයි. එහෙනම් ඒක අපිටත් තියෙනවා මේ වීර්යය මත කරගෙන වීර්යවන්ත වුණු දේශනා කරන දේශකයන් වහන්සේ කවුරු වුණත් ඒ දේශනාව සාර්ථක කරගන්න පුළුවන් තමයි. මේක දේශනාවදී විතරනේ දානෙදිත් එහෙමයි. තථාගතයන් වහන්සේ මතක් කරනවානේ සාරිපුත්ත මම ඔබට දානයක් දෙන ඔබ මට දානයක් දෙන පොත දාන සංස වැඩි කියලා. එතනදී මොකක්ද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙන දානය තමයි ආනිසංස වැඩි. මොකද තමන්ගේ ප්‍රඥාව. ඒ නිසා අපි දන්න හොඳ නැහැ බුදු කෙනෙක්ගේම බණ අහන්න ඕනේ මහරහතන් වහන්සේ කෙනෙක්ගේම බණ අහන්න ඕනේ කියලා. එහෙම වුණොත් අපි දන්නේ අපි රහත් වෙලා නැති නිසා රහතන් වහන්සේ නමක් කියලා බණ කිව්වත් අපි දන්නේ නැහැ. ඒ නිසා වැදගත්ම දේ තමන්ගේ ප්‍රඥාව. සද්ධාවෙන් පුරිච්ච හිතේ පවතින ප්‍රඥාව. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කාරණා හිතට ගන්නට උදේට ප්‍රඥාව මූලික කරගන්න. ඒක කරගන්න දෙයක් නෙවෙයි හේතුඵල ධර්මතාවයක්. එහෙම වෙන දෙයක්. එහෙම වෙන්න නම් කීව විදිහට මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස දැකලා සංසාරයේ භයානකත්වය ගැන හිතලා මේ කාරණා ටිකක් විතර ගන්නකොට ස්වභාවයෙන් හිත මේ පිටනවා. ඒ විදිහට උත්සාහ කරලා හිත පිටු නොවන විදිහට මේ කාරණා තුළ එල්බගෙන සිටියොත් ඔය දෙන්නතුන්ට පුළුවන් මේ සද්ධාව ප්‍රඥාව යොදවන තරමේ හැටියට කියන එක බණපද එක ආකාරයකින් ආකාර දෙකකින් තුනකින් 100කින් 200කින් 1000කින් විවිධ ආකාරයෙන් තේරුම් අරගෙන සංසාරී ස්වභාවය තේරුම් අරගෙන ඊළඟ මොහොතේදී හෝ මේ සියලු දුක් ක්ෂය කරන්න මේ දුකෙන් මිදෙන්නට පුළුවන් වෙනවා. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයේ හෝ ඉදිරි දවසක වෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ තියෙන දෙයක්. නිවන කියන එක මේ දැන් ළඟ තියෙනවා අපිට සුදුසුකමක් තියෙනවා. අපි ලබා ගන්න නැත්නම් මේක දිගටම ඉස්සරහට යනවා. හැබැයි අපි මේ විදිහට ඒ වගේ මේ කියන දේවල් ගැන අවධානය අඩු කරන නැති කරගෙන පිළිතුරු දුකදීකට ගියොත් බැරි වෙනවා. එනවා කියලා හිතන්න එපා. මෙච්චර පිළි කරන්න තියෙන මෙච්චර ධර්මයේ මනුස්ස ජීවිතේ පිළිතුරු මේවා දැක මිනිස්සු බොහෝ දෙනෙක් කරන්නේ කුසල දක්සන. අකුසලන ඉතින් සතර අපායකට ගියොත් හිතනවාද කවදාවත් ගැලවෙන්න පුළුවන් කියලා. කවදාවත් බෑ. කවදාවත් බෑ. එනිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවානේ අර නිය පිටට ගත්ත වැඩි කෙටි ටිකක් වගේ පිරිසක් තමයි ගැලවෙලා ඉන්නේ. පොළොවේ වැඩි කෙටි තරම් පිරිසක් නැවත දුගතියටමයි යන්නේ. ගැලවෙන්න බෑ. අපි හැමදාම මතක් කරනවා ධර්මාශෝකී විදුලි කතාව.
ධර්මාශෝක නිරුතුම් කොච්චර පින් කරාද අපිට ඒ ළඟටවත් යන්න පුළුවන්. 84000 විහෙර විහාර දැනුවා. අපි එක පන්සලක් දැනුවා. තමන්ගේ දරුවන් දෙන්න බුද්ධ ශාසනය පැවිදි කරා. ධර්ම සංගායනාවක් කරා, ශාසනය පිරිසිදු කරා. ඒ වගේම රටවල් ගණනාවකට ධර්මයේ බෙදා ගන්නවා. ඒ උච්චර පින්කම් කරපු රජතුමා දුරෙක් වෙනා ඉපදුනේ. අච්චර අසුදුස මහා දානෙ දුන්න මල්ලිකා දේවී දින 7කට අපායට ගියා නේ බොරුවන් නිසා. ඇයි මේ භාවනා මනසිකාරයෙන් උතුස් දන් දුන්නට සිතකට භාවනාවෙන් හිත මුරුළු කිරීමේ කාඩුව. ඒ නිසායි අපි දැන් මේ එක දිගට මේ භාවනා සාකච්ඡාවක් නමින් මේ ධර්ම දේශනාවක් වාදිතගෙන ඇවිල්ලා මේ භාවනාව ගැන කියලා දෙන්නේ. ඉතින් මේවා හිත පිළිදවලා මේ මොහොතේ හදාගන්න යුතු නිරේට ගියොත් ඔය පින්වතුන් හිතනවා මේ රජුරුවන්ට හිතනවා නම් අද කාලේදී හදිස්සි අනුතරක් වෙලා නැති වුණොත් රෝහලට අරන් ගිහිල්ලා බට ගහලා පපුවට නැගලා දඟලලා පණගන්ට කෑ ගන්නකොට ඥාතින් අඩද්දි පෙරපු පවුපින් ඇවිල්ලා පේනකොට පවුම ඇවිල්ලා පේනකොට රූප වාහිනියකින් වගේ පුළුවන් කියලා හිත එකම කරගන්න. පුංචි ඔළුවේ කැක්කමක් පොඩ්ඩක් වැඩ වැඩි වෙච්ච ගමන් මට මහන්සි භාවනා කරන්න බෑ කියලා. අද මේ හොඳ වැඩ කරන්න බෑ කියලා මුළු ගැටේ ඔබට පුළුවන් කියලා හිතනවාද? අර වගේ මරණාසන්න වේදනාව විහිද වෙලා අර වගේ දේවල් අසහිත කරගන්න. හල බලන්න. පුළුවන්. ඒක බොහෝ දිනෙකට බැරි බව අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා අන්නේ ස්වභාවයෙන් මිදෙන්න ජීවත් වෙන කාලෙම මරණය අත්දැකීම ඕනේ, මරණානුස්සති වඩන්න ඕනේ. බුදු ගුණයෙන් හිත හොඳට පුරවලා තියාගන්න ඕනේ. ජීවිතයේ වෙන කිසිම දෙයක් නැත්තරමට ශ්‍රද්ධාව පුරව ගන්න. ශ්‍රද්ධාව අඩු කරන්න කලින්. ශ්‍රද්ධාව විතරක් හිතේ තියාගන්න. ඊට පස්සේ අසුද්ධිය එකතු කරන්න ඕනේ, මෛත්‍රිය එකතු කරන්න ඕනේ, මරණානුස්සති එකතු කරන්න ඕනේ. අන්න හොඳ ශක්තිමත් පදනමක් හැදෙනවා. ඒ මැත්තේ තමයි ඕනම භාවනාවක් වැඩෙන්නේ. ඒ නිසා අපි සතර කමතාව මතක් කළා. දැන් ඒවට බාධා කරන පංච නීවරණ හඳුන්වාගෙන යනවා. එහෙනම් පින්වතුනි, මේ පංච නීවරණ ගැන අපි දැනගන්න ඕනේ. ශ්‍රවණය නොකරපු අය ශ්‍රවණය කරලා මොන ටික දැනගන්න ඕනේ. මේ පංච නීවරණ කොච්චර බලවත් කියන එක. නීවරණ කියන්නේ නිවන් මඟ ආවරණය කරන වහන කියන අර්ථය. එහෙනම් මේ ප්‍රධාන පහෙන් කාමයේ කොහොමද බලපාන්නේ? කාමයේ දුරු කරන්න හේතු හයක් තියෙන හේතු හය මොනවද කියලා අපි ඒ කාම ඡන්දය දුරු කිරීම ගැන සඳහන් කරා. ඒ වගේම ව්‍යාපාදයේ කුමක්ද ඒ දුරු කිරීමේ හේතු හය කුමක්ද? තීන මිද්දේ කුමක්ද? ඒක දුරු කිරීමේ හේතු මොනවද? මේ හේතු හය කුමක්ද කියලා විස්තර කරා. එතකොට පින්වතුනි අද අපිට තියෙන්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණය ගැන විස්තර කරන්න. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ පින්වතුනි විවිධාකාරයෙන් අර්ථ කීපයක් දක්වන්නට අපිට පුළුවන්. එතකොට උද්දච්ච කුක්කුච්ච කියන එක අපි සරල අර්ථයකින් දැක්වුවොත් එහෙම නොකල හොඳ වැඩ. ඒ කියන්නේ කරන්න බැරි වෙච්ච හොඳ වැඩ කරපු නරක වැඩ ගැන හිතලා ඇති වෙන හිතේ පසුතැවීම, සැක සහගත බව. මෙන්න මේවා තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ උද්දච්ච කුක්කුච්ච ගැන තව ටිකක් සැකලින් විස්තර කරොත් එහෙම අද කාලේ බොහෝ දෙනෙක් මේ උද්දච්ච කුක්කුච්ච තමයි ජීවිතේ පුරා වැඩිම ක්‍රියාත්මක වෙනවා කියලා තේරාවකට හිතෙනවා. ඔය උද්දච්ච කුක්කුච්ච තමයි පින්වතුනි දිගට ගිහිල්ලා අන්තිමේදී දිවිනහා ගැනීමට පවා පෙළඹෙන්නේ. අපි මේවා ගලප ගන්න දන්නේ නැතුණාට පින්වතුනි මෙන්න මේවා තමයි ඒ ක්‍රියාත්මක වෙන දිනහ ගැනීමට හේතු විදියට. එතකොට අපි උද්දච්ච කුක්කුච්චය අනිවාර්යෙන්ම දුරු කරගන්න ඕනේ. මොකද මේ උද්දච්ච කුක්කුච්චය දුරු කිරීම තුළ තමයි හිතේ සමාධිය ඇති වෙන්නේ. උද්දච්ච කුක්කුච්චයෙන් නැති කරන්න බලවත්කම හානි කරන්න සමාධිය. ඒ කියන්නේ හිතේ පසුතැවීම. හිතේ පවතින පීඩාකාරී ස්වභාවය. කනගාටු වෙන බව. සතුටු නොවන බව.
මෙන්න මේ ස්වභාවය තුළ හිතේ ප්‍රීතිය පහක් පලා යනවා. සතුට පලා යනවා. එතකොට ප්‍රීතිය සහ සතුට හිතක නැත්නම් සමාධියක් පහළ වෙන්නේ නැහැ. සමාධිමත් හිතකින් තොරව නිවන් අවබෝධ කරගන්න බැහැ. නිවන් අවබෝධ කරගන්න තබා සාමාන්‍ය ජීවිතේ පවා සතුටින් ගත කරන්න බෑ. ලෞකික ජීවිතේ තුළවත් සතුටින් ඉන්න බෑ. මේක අපිට දෙපැත්තකට විස්තර කරන්න පුළුවන්. හරියට දෙපැත්තට මේ නූල් අදින්නත් පුළුවන්, යට පැත්තට අදින්නත් පුළුවන්. ඒ කියන්නේ නිවන් මඟ ඉදිරියට යද්දී මේක බලපානවා. දැන් සාමාන්‍ය ලෞකික ජීවිතයකට මේක බලපලා අපිට කියන්න පුළුවන්. පින්වතුනි, මේ හිතේ පසුතැවිල්ල කනගාටු, ඒ කියන්නේ කරන්න බැරි වෙච්ච මුද වැඩගෙන කරපු පව් වැඩගෙන ඇති වෙන පසුතැවිල්ල ගැන අපි මූලික සරල විස්තරයක් කළොත් දැන් විශේෂයෙන් මේක බලපාන්නේ යෝගීන්ට. ධර්මයේ ටිකක් දැනගන්න තරමට මේක වැඩි වෙන්නත් හේතු වෙන එක අතකින්. මේක දුරිගෙදීම හේතු නොදැනගත්තා. පින්වතුනි, මිනිස්සු පව් කරනවා. ඒ කියන්නේ අපි පව් කරනවා. සංසාරේ අපි ගොඩාක් පව් කරලා ඇති. අපි දැනට අපි අතින් පොඩි කව අක්සල් වෙනවා. එතකොට අපේ අතීතයේ දිහා බලනකොට අපේ ජීවිතේ වැරදි වෙලා තියෙනවා. වැරදි අතපසු වෙයි. සුළු හෝ මහා හෝ යම් ප්‍රමාණය යම් විදිහේ පවකම් අපේ අතින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ගොඩාක් පව අපි කරනකොට දන්නේ නැහැ ඒක පවක්. ගොඩාක් දෙනෙක් පව කියලා දන්නේ නැතුව කොච්චර පව කරනවද? සතුටින් කරන්නේ. සමහරවිට සතුටින් කරන්නේ. හැබැයි පස්සේ කාලෙක කෙනාට බණ පොතක් කියවන්න හම්බෙලා, බණ ටිකක් අහන්න හම්බෙලා ටික ටික තේරෙනවා මේවා වැරදි, මේවා හරි කියලා. මෙන්න මේක තමයි පව, මේක තමයි පින් කියලා. මේ තමයි වැරදි දේ, මේ තමයි හරි දේ කියලා. අන්න එතකොට කනගාටුවක් ඇති වෙනවා. අනේ මං අර වගේ පව් වැඩක් කරා නේද, අර වගේ බාහිර වැඩක්, දොළඳ වැඩක්, මොණ්ඩ වැඩක් කරා නේද කියලා පසුතැවෙනවා. එතකොට ඒ කෙනාගේ හිතේ ප්‍රීතිය පලා යනවා. ඊට පස්සේ හිතේ ප්‍රීතිය පලා ගියාම හිතේ පසුතැවීම, දුක, දුම්නස ඇතුළු වෙනවා, ලැබුම් ගන්නවා. ඊට පස්සේ ඒක දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ දුම්නස, දුක, සංවේග, එහෙම නැත්නම් කනගාටු, මේවා කුසල්ද අකුසල්ද? මේවා අකුසල්. එතකොට පින්වතුනි, අකුසල් හිතන්න බලවත් වෙන්නේ අකුසලයේද කුසලයේද? අකුසල. අකුසලයේ බලවත් වෙන්නේ ඇදලා එන්නේ කුසල්ද අකුසල්ද? අකුසල. එතකොට යටපත් කරලා නිවන් දකින දෙයක් මතුන වේ ඉඳිද්දී අකුසල් පවා මතුවලා අර අකුසලයේ වැඩි නිසා ඇති වෙනවා. අපේ ජීවිතේ වැටෙනවා. නිවන් දකින්න බැරි වෙනවා. නිවන් මාගේ වැටෙනවා. භාවනා කරන්න බැරි වෙනවා. සිල් රකින්න බැරි වෙනවා. මොකද මේ හිත හරි කපටි. හොඳට දැකලා තියෙන පිළිතුරු බලන්න සමහර අය එක ශික්ෂාපදයක් කැඩෙනවා. දැන් අපි හිතමු දස්සිය සමාදන් වෙලා ඉන්නකොට සමහර අය එක්සිල් පදයක් කැඩුනා මෙයා කියන දැන් ඉතින් කොහොමද මගේ එකක් කැඩලානේ කියලා අනෙක් ටිකක් දිනුවල කරගන්න. සාමාන්‍යයෙන් කරන්න ඕනේ දැන් 10න් 9 එකක් කැඩිච්ච එකේ ඉතුරු 9 වා රැක ගන්න ඕනේ කියලානේ. 10ම නැති එකේ තියෙන 9 හරි රැක ගන්න දෙන්නේ. බොහෝ වෙලාවට මිනිස්සු මේවා කල්පනා කරන්නේ විල මුදල් පැත්තේ විතරයි. මොන කෝටියක් තිබිලා ලක්ෂ 10ක් නැතුනහම දැන් ලක්ෂ 10ක් නැතිවෙච්ච එකේ තියෙන අනුව හරි රැක ගන්න ඕනේ කියලා හිතනවා. හැබැයි සීලේ භාවනා කරනවා දැන් ඉතින් කොහොමද මම ගේන්නේ කියලා ඒකට ඇදිලා. මොකද පුරුදු වෙලා තියෙන සංසාරේ අකුසල. ඒ නිසා තමන් වට ගන්න එපා. තමන් වැරදිකාරයෙක් කරවන්න එපා. මේ උද්දච්ච කුච්චින් කරන්නේ ඒකයි. තමන් මම මේ වැඩේ කරේ නෑ. ඒ වගේම මම මේ අර වැඩේ කරා කියලා හිතනවා. පින්වතුනි එහෙම හිතුවා කියලා කවදාවත් අපි වැරදි නිවැරදි වෙන්නේ නැහැ කියලා පින්වතුන් දන්නවා. ඒක හිතුවා කියලා අපිට ලැබෙන දිනුවකුත් නෑ. දැන් මේක දන්නේ නැති අය තමයි අර මගේ දේවල් වල යන්නන්නේ.
දැන් ඇඬුවා කියන පින්වතුනි මේ ගිය කෙනා නැගිටිනවා. ඒකෙන් ඉන්නේ දුකට දුම්නසටපත් වෙනාම අකුසල් ඇතිලා ඒ අකුසලෙන් නමාට අර මැරිච්ච කෙනාට බලපාන්න පුළුවන්. ඒ නිසා අපි දුකටපත් වෙන්න කාරණාවක් අපිට නැහැ. අපට සතුට වෙන්න කාරණාවයි මේ කාලේ ඉපදිච්ච හැම කෙනාටම තියෙන්නේ. මේ කාලේ මේ ලෝකෙ පින්වතුනි සතෙක් වෙලා ඉපදුනා සතුට වෙන්න කාරණා තමයි වෙන්නේ. හැබැයි මිනිස්සු මේ ධර්මයේ වටිනාකම දන්නේ නැති නිසා ධර්මයේ බෞද්ධයෝට ජීවිතයේ අංක 1ට අරගෙන නැති නිසා වෙන වෙන දේවල් අංක 1ට අරන් තියෙන නිසා දුකින් ඉන්නේ. මොනවා නිසාද දුකින් ඉන්නේ? අර මේ කියපු කරපු හොඳ වැඩ නොකරපු හොඳ වැඩ කරපු පව වැඩ වලට අමතරව ඒක තව ටිකක් දික් කරලා කිව්වොත් තමන්ගේ ස්වාමියාගේ අඩුවන් නිසා, බිරිඳගේ අඩුවන් නිසා, දරුවන්ගේ අඩුවන් නිසා එහෙම නැත්නම් මේ අපි අරගෙන ආවෙත් නැති යන්නේ නැති දේශපාලකෙක් නිසා මේ පුංචි දේවල් නිසා ජීවිත කාලෙ පසුබැඳෙනවා. විමුක්තිය මේ ධර්මයේ අපට ලැබිලා තියෙන මේ ඇතින් කල්ප කෝටි ගාණක් අපායේ ගින්දර වලට පිච්චි රත් වෙච්ච යකඩ පොළවේ නිින්දක් නැතුව දුවනවා හිටපු අපි අපේ මහගෙදර එහෙම වෙච්ච අපි දැන් මේ සැහැල්ලුවෙන් ඉඳගෙන උලම් පාරක් වැඩිගෙන බොහොම නිස්කලංකව බණ ටිකක් අහනවනේ කියලා පොඩ්ඩක් හිතන්න. මේක ඇති ජීවිතේ සතුට වෙන්න. මේක නැති අද මේ ගත වෙන පැයම ඇති කෙනෙක් සතුටින් ඉන්න. මොකද මේ බණ පදයක් අහන්න නැති අය තමයි මේ ලෝකෙත් ඇති. බුදුරුන්ගේ ලෝකෙත් ඇතිම. ඉතින් විශ්වය ගැන කියන්නේ කතාවක් ඇත්තෙම නැහැ. අපාය ගැන කියන්නම දෙයක් නැහැ. ඉතින් අද අපි දැන් මිනිස්සෙක් කියලා ඉඳගෙන බණ ටිකක් අහන්නේ. මේක නැති. වෙන ඕනේ අපිට බුලම් පාරක් පදිනවා නම් ඒකත් ඇති සතුටින් ඉන්න. මොකද අපි බුලම් පාරක්වත් අපිට කල්ප ගානක කිව්වොත් ලැබිලා නැහැ. අපිට ලැබිලා තියෙන්නේ ගින්දර. යවුල් පාරව. ලෝදිය. මෙහෙම පිච්චි දැවි අපායවල ගානේ ඇවිද සැරිසරපු අපි මොනවා හරි දිනකට පුදුමාකාර විදිහට මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා. ඒක ලබන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරා මතක ඇතිනේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක වෙන්න අපහසු දෙයක් නෙවෙයි. දේශනා කරාම ශ්‍රාවකයන් වහන්සේ ස්වාමීන් වහන්සේ කොහොමද කියලා කියන්න අමාරුයි. උපමාවක් කියන්නේ. එතකොට කිව්වා හොඳට ඉඳලා බලන්න මේ කතාව කොච්චර ගැඹුරුද කියලා සිවුම් අවුරුදු 100ක වතාවක් අහස බලන කනකැස්ද අවුරුදු 100ක වතාවක් අහස බලන්න. ඒක කන වෙන්නත් ඕනේ. එයා මොකද කොහේ ඉන්නවද දන්නේ අපි ගිහින් විය ගහක් දානවා. ඉතින් අර විය ගහ අර අවුරුදු 100ක වතාවක් පොළව දාද්දි විය ගහෙන් අස්සෙම මොකද වෙන්නේ? ඒක වෙන්න බෑ. සමහර විට අහම්බෙන් ඉන්න බැරි. එතකොට අපි දිනුතුනේ විය ගහෙන් අහස දැක්ක මහා වාසනාවක්. ඒ වාසනාවත් අපිට ගියේ නෑනේ. මේ ලෝකයේ වැලිකට ගණන් කරලා එක මැණික්කෙටයකට වැලිකට බෙදුවොත් වැලිකට කියන්න බැරි තරම් ප්‍රමාණයක් මැණික්කෙටයකට එනවා. අන්න ඒ වගේ කල්ප අප්‍රමාණ කල්පපාණකින් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන කල්පයක් ඇති වෙන්නේ. වැඩියෙන් පින් තිබ්බොත් බුදුරජාණන් වහන්සේලා දෙනමක් ඒ කල්පේ පහළ වෙනවා. ඒකත් වැඩියෙන් පින් තිබ්බොත් තථාගතයන් වහන්සේලා 3 පින් උතුණි පහළ වෙන කල්පයක් වෙනවා. ඊටත් වඩා පින් වන්තයෝ නම් තථාගතයන් වහන්සේලා 4 පහළ වෙන කල්පයක උපදිනවා. හොඳම පින්වන්තයෝ නම් බුදුවරුන්ගේ ලෝකේ අන්තිම බුදුරජාණන් වහන්සේලා 5 පහළ වෙන මේ මහා වාක්‍ය සොඳුරු වද්‍ර කියන්නේ සොඳුරු මේ සොඳුරු කල්පයක උපදිනවා. දැන් පින්වතුනි අපායෙන් ගැලවිලා විතර නෙවෙයි අනන්ත අප්‍රමාණ ලෝක ඇති මේ සත්වලේ සියලු ලෝක වලින් බේරිලා ඇවිල්ලා බුදුවරුන්ගේ ලෝකෙ පුදුනා විතර නෙවෙයි ඒකත් බුදුරජාණන් වහන්සේලා මේ ධර්මයේ පවතින කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ කියන්නේ ධර්මයේ පවතින කාලේ ඉතින් දැක්ක ඒ දුර්ලභ සත්පුරුෂ සංසේවෝ දුර්ලභ කම සම්පත්තියේ සියලු කාරණා සහිත ඒකදලා ඉන්න අපිට
මොනවද දුක් වෙන්න තියෙන කාරණා? දුක් වෙන්න කාරණා නැහැ අපිට. අපිට දුක් වෙන්න කාරණාවක් නැහැ පින්වතුනි. අපි තමයි බොරුවට බලෙන් හිතේ දුක හදාගන්නේ. මොකද මේ ජීවිතේ තථාගතයන් වහන්සේ හැර පින්වතුනි සර්ව සම්පූර්ණ ජීවිතයක් පාඩවත්. අපි අනුපාඩුවට දුක් වෙන්න ගත්තොත් මේ ලෝක ඉනම් බුදු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය විතරයි සර්ව සම්පූර්ණ. වැරදි අනුපාඩු සිද්ධ නොවිච්ච කවුරුත් නෑ. එතකොට එහෙමනම් කාටවත් නිවන් දකින්න බෑ. ජීවිතවල අනුපාඩු වැරදි දේවල් තිබුණ හැමෝම. ඉතින් ඒ ගැන හිතා ඉන්න ගියොත් හැමෝටම මේක හිතන්න වෙනවා. එහෙම හිතුවනම් මේ වෙනකොට එක රහතන් වහන්සේ නමක් මේ විශ්වයට පහළ වෙන්නේ මේ ලෝකෙට පහළ වෙන්නේ. අඟුලිමාල මහ රහතන් වහන්සේ අපි හැම වෙලාවම ආදර්ශයට ගන්න කතාව. මිනිසුන් 999ක් වට ඊට වඩා ඝාතනයක ඉතින් නිවන් දැක්කනේ. ජම්බුකා ජීවිත අවුරුදු 55ක් අසුචි කෑවනේ. ඇඳුම් නැතුව එළිවෙන්නේ නිර්වස්ත්‍ර ඉඳලා අවුරුදු 55ක් අසුචි කාලා. ඒ වගේ තත්ත්වයක ඉඳලා නිවන් දැක්කනේ. අපේ ජීවිතවල ඊට වඩා වාසනාවන්ත කාරණා කොච්චරනම් තියෙනවද? මොනවටද මේ දුක්ඛේ නාමක හිස් පහත් දේවල් ඇයි ජීවිතේ මුලට ගත්තේ? ඒ නිසා නේද මේ දුකේ ඉන්නේ. සමහර අය දුක් වෙනවා අරය දාලා ගියා මෙයා දාලා ගියා. විමුක්තිය ධර්මයේ ජීවිතයේ අංක 1කට දින කෙනා කවුරු දාලා ගියා දුක් වෙන්නේ මොකද එයාගේ ජීවිතේ හිස් වෙන්නේ. මොකද එයාගේ ජීවිතයේ අංක 1කට තියෙන ධර්මය. ධර්මයේ නැතුව වෙන කෙලෙස් ගොඩවල් ජීවිතවලට ගත්තාම තමයි දුක් වෙන්නේ. අතහැරලා දේවල් ජීවිතයේ අංක 1කට ගන්න එපා. ඒ නිසා පින්වතුනි මේ පසුතැවෙන්න හේතු වෙන්නේ ඔන්න ඔය විදිහට වැරදි විදිහට හිතන එක. අපි කොච්චර හොඳට හිටියත් වැරදි විදිහට හිතනවා. අපේ අර හොඳ ටික ඔක්කොම නැති වෙලා ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. මම හොඳ කතාවක් කියන්නම් මූලික ඇඳිමිනිදී. ඔය පින්වතුන් අහලා ඇති ඒරක පත්ත නාගරාජයාගේ කතාව. මේ ඒරක පත්ත කියන නාගරාජයෙන් බවට පත් වුණේ ඔබෝම උතුම් සිල්වන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ ඇයි ඒ වගේ ත්‍රිසං යෝනියකට ගියේ? අවුරුදු 20000ක් වෙනතුනේ අද වගේ නෙවෙයි. 9180 කෝටි 50 ලක්ෂ 36000ක දරු උපසම්පදා සීලය අවුරුදු 20000ක් කැඩෙන්නේ නැතුව ආරක්ෂා කරා. හිතලා බලන්න පංච සීලේවත් රකින්න බැරි මිනිස්සු ඉන්නේ. රකින්න බැන්නේ සමහර අය කොච්චර බණ කිව්වත් මේක තාම මට දැක්කන්න බෑ කියලා කියන මිනිස්සු ඉන්න ස්වාමීන් වහන්සේලා. මේ තරම් කෙලෙස් බරිත ලෝකයක අර ස්වාමීන් වහන්සේ අවුරුදු 20000ක් පච්චර ලොකු සීලයක් ආරක්ෂා කරගෙන කොච්චර දෙයක්ද බලන්න ඕනේ. හැබැයි උන්වහන්සේ භාවනාවෙන් උද්දච්ච කුක්කුච්ච නීවරණ දුරු කරන්න මුලින්ම දිනන දවසක් පොරොවට නගිනකොට අත්තක් අල්ලගෙන පොළයක් කැඩෙනවා. වික්ෂුන් වහන්සේලාට පොළ කැඩීම ඇවතක් කුංචි ඇවතක්. ඒක ඇවත් දේශනා කරලා පිරිසිදු වෙන්න පුළුවන් ගමේ කුංචි ඇවතක්. උන්වහන්සේ කඩන්නෙත් නෑ කැඩෙනවා. නමුත් අර ස්වාමීන් වහන්සේ ඒ ගැන තක කරන උද්දච්ච කුක්කුච්ච කුකුස් කරගෙන කුක්කුච්ච කරගෙන අන්තිමේට අච්චර ලොකු සීලයක් රැකලා අච්චර හොඳ පැවිදි ජීවිතයක් ගත කරලා අර පොඩි දෙයක් වෙච්ච දෙයක්වත් නෙවෙයි. ඒ නිසා හිත අපිරිසිදු වෙලා දුකදීක උපදින. ඒ කියන්නේ සතර අපායෙ උපදින. එහෙනම් පින්වතුනි අපි ගැන හිතලා බලන්න. හැබැයි ඔය පින්වතුන් දන්නවා තමදැලි හොරාගෙන. තමදැලි හොරා අවුරුදු 55 හැමදාම මිනිස්සු ඝාතනය කරා. මේ තමදැලි හොරා කියන්නේ වරුත් එක්ක හිටපු හොරෙක් රජතුමා මේ වරුත් ටික අල්ලන් කිව්වා මේ අනිත් හොරුන්ගේ ඉඳ ගසා දාන හොරෙක්ට
ජීවිත දානය හම්බ වෙනවා. එතකොට එක හොරෙක්වත් කොරුවේටත් කැමති වෙන්නේ තමන්ගේ මේ වර්ගයාගේ ගිලක සාදාන්න. නමුත් මේ සමදරි හොරා එකට එකතු වුණා. තමන්ගේම මේ පිරිසේ හිටපු ඔක්කොගේම 500 ගානකට හිස කසා දාලා රජතුමාගේ වර්ධක තනතුරටපත් වුණා. අවුරුදු 55ක් පෙරේ ඝාතනය කරපු එක. හැබැයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කරුණාව පිසිදෙන්නේ නාස පින්නපාත වැඩන ධර්ම දේශනා කරද්දී කියනවා ඉතින් රජතුමා කියන නිසා නේද කරේ කියලා සම්‍යක් ප්‍රයෝගයේදී හිත උද්දච්ච කුච්චෙන් මුදවනවා. ඒ සොරා දිව්‍ය ලෝකයේ උපදිනවා. අච්චර සිල් රැක්ක අර ස්වාමීන් වහන්සේ දිව්‍ය බලන්න. ඒක කියන්නේ කොච්චර සිල් රැක්කක් දන් දුන්නත් මේ භාවනා මනසිකාරයේ මේ පංච නීවරණ යටපත් කරන්නේ හිත හදාගන්න දුන්නේ නැත්නම් ලොකුම පාඩුව. මොකද ඒ කෙනාට හිත එයාගේ වශයෙන් පවතින නිසා කරපු කුංචි පිනකින් උඩ කරක් ගන්න පුළුවන්. හැබැයි හිත වශයෙන් නැත්නම් කොච්චර පින් කරලා තිබ්බත් වැඩ ගන්න බැරි වෙනවා. ඒක තමන්ගේ වශයෙන් නෙමෙයි. ඒක හරියට ගොඩාක් සාධනයක් කරලා අනුන්ගේ account එකට දාලා තියෙනවා. හැබැයි එච්චර සල්ලි හැම නොකර තමන්ගේ account එකේ සල්ලි කීයක් හරි දෙනවනම් යාට ඔන්ලයින් වැඩක් ගන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කුසලයේ එකයි වැදගත් කුසලයේ හැටියට දැක්කේ. ඉතින් මේ වගේ බොහෝ කතන්දර උපමා ඉදාගෙන මම දක්වා පෙන්වන්න රාශියක් තිබෙනවා. මම මේ මූලික හැඳින්වීමක් කරලා තියෙනුතුන්ට මේ කනගාටු වෙලා දුක් වෙලා වැඩක් නැහැ ඒකින් වෙන හානිය ගැන විස්තර කරන්න. හොඳයි මේ නොකරපු අයහපත නොකරපු යහපත කරපු අයහපත ගැන හිතලා මේක වෙලාවෙන්නේ ඉගෙන හිතලා වැඩක් නැහැ. නමුත් මේක හිතලා හිත වට ගන්න එක තමයි උද්දච්ච කුක්කුච්ච කියන්නේ. අන්නේ උද්දච්ච කුක්කුච්චෙන් මිදෙන්නට අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා අපි හිතර ගන්න ඕනේ. ඒ වගේම පින්වතුනි මේ උද්දච්ච කුක්කුච්ච කියන එක දෙකක් හැටියට දක්වනවා. එකක් හැටියට දක්වනවා. නමුත් මේ උත්පත්ති වශයෙන් වෘත්තියෙන් බොහෝ සමාන වෙනවා. ඒ නිසා තමයි උද්දච්ච කුක්කුච්ච කියලා තථාගතයන් වහන්සේ අපට මේ එකක් හැටියට දේශනා කරලා තියෙනවා. එතකොට මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය අර අනිත් ඒවා වගේමයි දුරු කරන්නට කාරණා හයක් ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය ගැන දක්වනවා අත්ති බික්කවේ හේතුසෝ අවපසමෝ තත්ථ අයෝනිසෝ මනසිකාර බහුලීකරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා උද්දච්ච කුක්කුච්චස්ස උප්පාදාය උප්පන්නස්සවා උද්දච්ච කුක්කුච්චස්ස විලියෝ භාවාය නිකුණාය. චිත්තයාගේ නොසන්සුන් බව ගැන නුසුදුසේ මෙනෙහි කිරීම බහුල බව හේතු කොට නූපන් උද්දච්ච කුක්කුච්ච උපදිනේය. උපන් උද්දච්ච කුක්කුච්ච නැවත නැවත ඉදීම වශයෙන් වැඩෙන්නේ. චිත්තයාගේ නොසන්සුන් බව නම් උද්දච්ච කුක්කුච්චමයි. ඉතින් මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ විස්තර කරලා මේක ප්‍රහාණය කරන්නට අපට දක්වනවා. විශේෂයෙන් මේ උද්දච්ච හැම අකුසල හිතකම පවතිනවා. බයි කුක්කුච්චේ උපදින්නේ අකුසල හිත දෙක පමණයි දීසේ කලවන්නේ. ඉතින් මේ තරම් බලවත් අකුසල දුරු කරගන්න අපට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්ති දීප්පේ තේකසෝ උපසම්මෝ තත්ත අයෝනිසෝ මනසි යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස දැන් මේ ඉපදිච්ච උද්දච්ච කුක්කුච්චේ දුරු කරන හැටි තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ අනුපන්නස්ස බව උද්දච්ච කුක්කුච්චස්ස අනුපාදාය. කියන්නේ මේ ඉපදිච්ච ඇති උද්දච්ච කුක්කුච්චේ හැම නොඉපදීම තියාගන්නට. උපන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස විහියෝ භාවය. මේ උපදුනා උද්දච්ච කුක්කුච්චය වැඩි දියුණු නොවෙන්නට කරන්න ඕන කාරණා මොනවද කියලා. එතකොට තථාගතයන් වහන්සේ පළවෙනි කාරණාව හැටියට දේශනා කරනවා සමාධියේවත් සිතෙහි සංසිඳීම
පරිදි මෙහි කිරීම බහුල බව හේතු කොටගෙන උපන් උද්දච්ච කුච්චේ දුරවන්නේය. එතකොට මේ හිත සමාධියවත් හිතේ සංසිඳීම පිළිබඳ සුදුසු පරිදි මෙහි කිරීම බහුල බව හේතු කොටගෙන අපිට මේ උද්දච්ච කුච්චය දුරු කර ගන්න ඕන නම් මේ හිතේ නොකරපු හොඳ වැඩ ගැන කරපු පව් වැඩ ගැන අපි අතින් වෙච්ච මේ වැරදි අඩුපාඩු ගැන හිතන එක දුරු කරගන්න නම් අපි එකටම එක දෙයක්කට උත්සාහ කරන්න ඕනේ. ඒ තමයි හිත සමාධිමත් කරන්න උත්සාහයක් තියෙනවා. ඒ කියන්නේ හිත සංසිඳන දේවල්. තුළ හිත භාවිත කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි බලමු බෞද්ධ අය කියන ගොඩදෙනෙක් අද කාලේ වෙන දෙයක් මම කියන්නම්. මේ රට ජාතිය ආරක්ෂා කරන්න ඕනේ. බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ කියන බොහෝ දෙනෙක් අද කරන්න තියෙන රාංග පිළිගන්න. දොස් කියාගන්නමින් දැනගන්නමින් ඒවා කරනවා. හැබැයි පිළිතුරු ඊට වඩා මේ ශාසනයේ රහතන් වහන්සේලාගේ උදාන තියෙනවා. නිවෙන්න දහම් තියෙනවා. ඒ පැත්තගෙන හොයන්නේ. සංවිධාන ගැටෙන ස්වභාවය දේවල් තමයි ධර්මයේ තුල ප්‍රම හොයන්නේ. අර විදිහට හිත තැම්පත් කරලා සුදුසු තත්යකට පත් වෙච්ච කෙනෙක් නම් කමන්නේ. එහෙම නැති කෙනෙක් නම් ඒ හිත පුරු නැති නිසා අර බුද්ධ ශාසනය බේර ගැනීම අදහසින් පවා කරන්නේ දේශේ වඩව ගන්න. ඒ කියන්නේ බුද්ධ ශාසනය බේර ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ බුද්ධ ශාසනය බේරා ගැනීම පිණිස චිරස්ථිතිය පිණිස රැක ගැනීම පිණිස අප ඒ වැරදි දෙයක් වුණොත් ඒකට වැරදි කියන ගිහිවෝ පැවිදි කෙනෙක් වැරදි නම් ඒ දෙයක් කරොත් ඒක වැරදි කියලා කියන්න ඕනේ. ඒක ගිහි පැවිදි සියලු දෙනාගේ යුතුයකම. එහෙම නොකීමත් බුද්ධ ශාසනය කිරීමට හේතුවක් කියලා දේශනා කරනවා. අනිවාර්යෙන් කියන්නේ. හැබැයි අර විදිහට මේ පැත්තේ විතරමයි අපි බොහෝ දෙනෙක් බලන්නේ. මොනවා හරි වැරද්දක් කරා නම් මොනවා හරි ශාසනීය විරෝධී දෙයක් වුණා නම් ඒවම විතරයි බලන්නේ. ඒක කාලයක් තිස්සේ ඒවත් එක කටයුතු කරලා හිතේ සංසිඳීමක් නැහැ. සීලය රැකෙන්නේ නැහැ. හැම වෙලාවෙම ගැටිලා බෙදීලා ශාසනයේ මූලික හරිය නැති කරගන්න. ශාසනය දේර ගන්න ගිහිල්ලා පෞද්ගලික තරමලාට ඇති කරගන්න. ඒ නිසා මේ සමාධිය ඇති වෙන දේවල් වල හිත වැඩිම මුරු කරන්න. ඒකට අර වගේ දෙයක් ආවත් ඒ වගේ දේවල් වලදී නෙගටිව් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. වැරදියට විරුද්ධ වෙන්න ඕනේ. වැරදියකට විරුද්ධ වෙන එක බොහෝ දෙනෙක් හිතනවා දේශය කියන එක වැරදි. වැරදි දෙයකට විරුද්ධ වෙන්න දේශය අවශ්‍ය නැහැ. හැබැයි බොහෝ දෙනෙක් මේ විදිහට කටයුතු නොකරන නිසා දේශයෙන් තමයි විරුද්ධ වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ වැරදි දෙයකට ශාසනයද විකෘති කරන දෙයකට විරුද්ධ වීම දේශය නෙමෙයි. හැබැයි එහෙම දේශය නැතුව තමන්ට ඒ කටයුතු වලට පුළුවන් ඉදිරියට වෙන්න පුළුවන්. ඒක සමාධිමත් කරන පැත්ත දිනු කරගෙන තිබුණා. ඒ නිසා මේ අපේ හිත සමාධිමත් කරන කාරණා මේ බුද්ධානුස්සති, මෛත්‍රී අසුභානුස්සති, මරණානුස්සති භාවනා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ චරිතය කියවීම, ධර්මයන්දේ කිරීම, සංඝ රත්නය ඇසුරු කිරීම, මේ හිත ප්‍රසාදයට පත්වන දේවල් කරමින් සමාධියට අදාළ කාරණා, හිත සංසිඳීමට අදාළ කාරණා වලට නැඹුරුව කටයුතු කරන්න ඕනේ. සමාධිය භාවිතා කරන්න ඕනේ. ඒක පළවෙනි කාරණා හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දෙවෙනි කාරණා හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ධර්ම විනය දෙක ඉගෙනගෙන තිබෙන බව. ඒ කියන්නේ මේ උද්දච්ච කුච්ච ගොඩාක් වෙලාවට වංචක ධර්මයක් හැටියට වෙනවා. සමහර අය ඉන්නවා දැන් මේ දේ අකප නැහැ. හැබැයි මේ දේ අකප වෙන්නේ කියලා නැත්නම් මේ දේ වැරදි වෙන්නේ නේද මාත් හරියට දන්නේ අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කියලා ෆොකස් කරමින් කාලයක ධර්මෙන්නේ දන්නේ. ඒ නිසා ගිහියෝ පැවිදි හැමෝම ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ ඒකයි. ඒ කියන්නේ කටපාඩම් කරන්නේ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ ධර්ම විනය දෙක ඉගෙන ගන්න ඕනේ දිනවත් පිළිස. ඒ තුලිනුත් මේ උද්දච්ච කුච්ච දෙක දුර වෙනවා. තුන්වෙනි කාරණාව ඇටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා කැප අකැප බව පිළිබඳ ප්‍රශ්න කරන්න ඕනේ. විනය තියෙන හැටියට ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මයේ කියවලා විතරක් හරියන්නේ ප්‍රශ්න කරන්න ඕනේ. ඒ ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන මේ ප්‍රශ්න ගිහින් අහන්න ඕනේ. විනය තියෙන ණය ක්‍රම සූත්‍ර වල තියෙන ණය ක්‍රම නිරුක්ති
මේවා හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් අද ගොඩාක් දෙනෙක් මේ ධර්මයේ පැත්තේ මේ නිසා බණ පොතක් කියවලා සූත්‍රයක් කියවලා මුළු බුද්ධ ශාසනය මේකෙන්ම ඔක්කොම විස්තර කරන්න යනවා. ඒක වැරදි. උපද තථාගතයන් වහන්සේ විවිධ ණය ක්‍රමයන් යටතේ ධර්මයේ දේශනා වෙනත් විදිහක දේශනා කරනවා. එකතැනක දේශනා කරනවා Taman තමන්වත් නැහැ. තව තැනක දේශනා කරනවා Tamanට තමන්ගේ දීට විතරයි. එතකොට ඒවා නිරුක්ති ණය ක්‍රම සහිතව දැනගන්න. එකතැනක දේශනා කරනවා සියලුම ස්ත්‍රීන්. ඉඩක් ලැබුණාම වැරදිට වෙනවා. එතකොට කෙනෙක් කියන්නේ මොකද එකපාරට ගන්න පුළුවන්. නමුත් මේක විස්තර කරන්නේ විපස්සනාදී භාවනා නොකරන ස්ත්‍රීන් කියලා ඊට පස්සේ විස්තර කරනවා. දැන් මේක මුල් කොටස විතර ගත්තොත් වරදින. කුකුසෙන්. එතකොට මේ වැරදි ප්‍රකාශ කරනවා උද්දච්ච කුච්චේ හේතු හැදෙනවා. ඒ නිසා ධර්මය පොඩ්ඩක් කියවලා මම මේ පොතේ කියවා මෙතන තියෙනවා කියලා විස්තර කරන්න කියන්නේ කිව්වොත් වැරදියි. ඒක ඒ කාරණාව තුළ තවත් මොනවද ඒ කාරණාව ගැන පොඩ අටුවාවන් විස්තර වෙන්නේ කියලා මොකද බලන්න. ප්‍රශ්න විමසන්න. අන්න එතකොට තමයි අපිට මේ උද්දච්ච කුච්චේ දුර වෙන්න අදාළ තුන්වෙනි කාරණාව හදාගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි වැඩිහිටියන් සේවනය කරන්න ඕනේ. වැඩිහිටියන් සේවනය කරන්න ඕනේ කියලා කියන්නේ අපිට අධ්‍යාපනයේ දැනුම විතරක් තිබ්බට මදි ජීවිතේ අත්දැකීම් පරිණතභාවයන් අවශ්‍යයි. අපි දකින්න සමහර විට මේ ශාසනයේ ඉන්න ප්‍රසිද්ධ ඇතැම් තරුණ ස්වාමීන් වහන්සේලා පවා ධර්මයේ දේශනා කරන්න දක්ෂයි. නමුත් වැඩිහිටියන් සේවනය කර ඇසුරු කරන පුදු ඇසුරක් නෙමෙයි. ඒ නිසා දන්නේ නැහැ වැඩිහිටියොත් එක්ක කොහොමද කටයුතු කරන්නේ. පස්සේ කාලෙක පසුතැවෙනවා. අනේ මම මෙහෙම දෙයක් කරන්නේ කියලා හරියට විහිදියේ හැටියට විස්තර කළොත් සමහර දරුවෝ පසුතැවෙන්නේ. අද අපිට දරුවෝ ලැබුණාට පස්සේ තමයි අම්මගේ තාත්තගේ වටිනාකම තේරෙන්නේ කියලා. ඉතින් අන්න ඒ අගේ තේරෙන්න නම් දරුවෝ ලැබෙන්න ඕනේ. ඒ වගේ මේ සමහර අයට ස්වාමීන් වහන්සේලාට පවා වැරදි තේරෙන්නේ ගෝලිය හදනවා. ඉතින් ඒ වගේ වැරදි වෙන්නේ වැඩිහිටියෝ කලින් ඇසුරු කරලා මේ අනාගත ජීවිතය තමන් ගත කරන්න හදන ජීවිතය ඉදිරිය මේ පරිණත අධ්‍යක්ෂින් තුලින් මේ වැඩිහිටියන් එක්ක කතා බහ කරලා ධර්ම මාර්ගයෙන් දැන ගැනීම. අන්න ඒ තුන්වෙනි කාරණාවෙන් උද්දච්ච කුච්ච දුරු කරගන්න පුළුවන්. ඒකට අංක 1 තමයි සමාධිය වඩන්න උත්සාහ කරන එක. අංක 2 තමයි ධර්ම විනය දෙක ඉගෙනගෙන තිබෙනවා. තුන්වෙනි කාරණාව තමයි යට අකට දේවල් ගැන ප්‍රශ්න කරනවා. හතරවෙනි කාරණාව තමයි වැඩිහිටියන් සේවනය කරනවා. පස්වෙනි කාරණේ තමයි විනයදරයන් ඇසුරු කරන්නේ. දැන් බලන්න මේ කාරණා ගොඩක තියෙන විනය ගැන. ඒ කංකාරයෙන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ගොඩාක් සැක කරන හැම දෙයක්ම සැක කරනවා. මෙතනදී කියනවා මේ ඕනවට වඩා සැක කිරීම සමාධියේ මේ උද්දච්ච කුච්ච ඇති වෙන්නේ වැඩි වෙන්න හේතුවක් තියෙනවා. ඒ ඕනවට වඩා සැක කරනවා කියන කීයකින් අපි වරදවා ගන්න හොඳ නැහැ. මේ සිල්පද ඕනවට වඩා හිතන්න එපා කියලා. නෑ සිල්පද හිතන්න ඕනේ. හැබැයි ඕනවට වඩා හිතනවා කියන්නේ සිල්පද වල නැති දේවල් හිතන්න. දැන් තථාගතයන් වහන්සේ පොතකවත් නිර්මාංශ වෙන්න කියලා දේශනා කරේ නෑ. හැබැයි සමහර අය ඉන්න මේ නිර්මාංශ කියලා මනෝපු නැති ශික්ෂාපදයක් ලොකුට අරගෙන මනෝපු ශික්ෂාපද කඩනවා. එහෙම නෙවෙයි මේ ධර්ම විනය දන්නේ නැතිකම. ඒ නිසා පස්සේ කාලෙක උද්දච්ච කුච්ච ඇති වෙනවා. මේ ධර්ම විනය දැනගෙන විනයදර ගුරු ස්වාමීන් වහන්සේලා අසුරු කරලා හරියට මේ කාරණා දැනගෙන දිනුනොත් පසුතැවෙන්න ඇති වෙන්නේ. විශේෂයෙන් මඩගත් ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම විනය ඉගෙනගෙන නැතුව කැලේට ගියාම වෙන දෙයක් තමයි හරියට දන්නේ නැතුව යන්නේ. දැන් අපිට තථාගතයන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයෙන් දේශනා කරන්නේ ඔක්කොම ටික ඕනේ. එතකොට මේ ටික තුල තියෙනවා අපිට එන කෙලෙස් වලට අදාළ පිළිතුරු ටික තියෙනවා. දැන් අපි ඔක්කොම ඉගෙනගෙන යන්නේ. එතකොට අපි දන්නේ අපිට හම්බෙන හතුර කෙලෙස් හතුර කොයි වගේද? එතකොට අපි පුහුණු වෙලා යන්නේ ටිකයි නම් අන්න ඒ ටිකට ගැළපෙන හතුරන්ට විතරයි මුණ දෙන්න පුළුවන්. නමුත් කෙලෙස් හතුරන් රාශියක්. එතකොට ඒ රාශියටම අදාළ ක්‍රම තමයි ත්‍රිපිටකයේ තුල විස්තර වෙන්නේ. ඉතින් අර
මේ විනයදර ගුරු උතුමන් වහන්සේලා ධර්මයෙන් ගන්න ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා ධර්මයෙන් හොඳට දැනගන්නකොට කැලේට ගියාට පස්සේ තනි වුණාට පස්සේ ධර්ම මාර්ගයේ වඩනකොට සැකයක් ආපු ගමන් තනියෙන් විසඳ ගන්න පුළුවන් දැනුම තියෙනවා. නැත්තම් අර සැකේ විසඳනකම් මේ භාවනා මාර්ගයේ දිවිද යන්නේ නැහැ. ගිහි හෝ පැවිදි. ඒ නිසා ධර්ම විනය තමන්ට තේරෙන්න හොඳට ඉගෙන ගන්න ඕනේ. ඊළඟට අවසාන 6 වෙනි කාරණා හැටියට අපේවා පිළිවෙන්න කතා කරන්න කියනවා. ඒ කියන්නේ නිතරම කොයි දෙයද හොඳ කොයි දෙයද නරක කියලා. දැන් හොඳ දෙන්නේ කැමති නෑ. නරක දෙය පෙන්වලා දෙනවා. එදිමායට කවදාවත් මේ උද්දච්ච කුච්චෙන් ගැලවෙන්න බෑ. මොකද අහන්න තියෙන ලැජ්ජාවට නැත්තම් මාන්නේ නිසා අහන්න නැතුව ඉන්නවා. හැබැයි හිතේ සැක පිරීලා හිත පිරිසිදු වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ අපට දේශනා කරන චුල්ලකම්ම විභාග සූත්‍රයේදී මේ පඬිත කෙනෙක් වෙන්න හේතුව තමයි බොහෝ කොට මේ විමසන බව. ඒ නිසා අපි දෙයක් කරන්න කලින් මේ දීමට ගැලපෙනවා. දැන් උපන් දිනයක් සමරීම ගත්තොත් බොහෝ බෞද්ධයෝ ඒක වැඩියට කරනවා. බෞද්ධයන්ට අදාළ විදිහට නෙමෙයි. ඒකට කවුරුත් අහන්නේ අපි බෞද්ධයෙක් විදිහට උපන් දිනේ සමරන්න ඕන කොහොමද ස්වාමීන් වහන්සේ? මොකද මිනිස්සු කැමති තමන් කැමති දේ කරන්නේ. තමන් බෞද්ධ යාළුවෝ හිත මිත්‍රෝ කැමති දේ කරන්න තමයි කැමති. මිනිස්සු කැමති දේ කරන්න නිසා හරි දේ කරන්නේ නැහැ. මේ හරි දේ දන්නේ නැතුව කොහොමද කරන්නේ? ඒ නිසා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද? බෞද්ධයෙක් විදිහට හැම දෙයක්ම අපි කොහොමද හරියට කරන්න ඕන කියලා එකින් එකට කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ ඉවසලා දැනගෙන තියාගන්න. නැත්තම් මේක කරද්දී හිතේ ඇති වෙනවා සැක ධර්මයේ නොදැනගත්තා. ඒ නිසා අපිට පිළිබඳ මේ කතා බහ නතර කරන්න ඕනේ. මේ හරියද කොහොමද කරන්න කියලා කරන කියන හැම දෙයක්ම හිතන හැම විමසලා කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කාලයක් කරනකොට එයා දන්නවා හිත පරිහරණය කරන්නේ නැහැ. එතකොට තින්ගුතුන් මේ කාරණා හරින් අපේ උද්දච්ච කුක්කුති දිනු කරගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ මේකදී විස්තර කරනවා උද්දච්ච කියන අකුසලයේ සම්පූර්ණව නැතිලා යන්නේ අරහත් මාර්ගය. කුක්කුච්ච කියන නීවරණය සම්පූර්ණයෙන් නැතිවෙන්නේ අනාගාමී මාර්ගය. ඉතින් මෙන්න මේ මාර්ගඵල දෙක සමග උද්දච්ච කුක්කුච්ච කියන එක සම්පූර්ණ නැති වෙනවා. නමුත් අර ඊට කලින් නිවන් මාර්ග වහලා දාන ගතිය දුරු කරගන්න නම් අපිට මේ කාරණා ටික පිළිපැදීමෙන් හැකියාව ලැබෙනවා. ඒ නිසා පින්තුනි මේ කාරණා මම පුළුවන් තරම් ප්‍රායෝගික උදාහරණ වලින් අපි පින්තුන්ට විස්තර කරා. ඒක කල්පනා කරලා බලන්න එකතෙම පිළිගන්නේ නැතුව හොඳට ධර්මයේ උගත් ස්වාමීන් වහන්සේලාගෙන් තව තවත් විමසලා බලන්න. එතකොට මේ පින්තුන්ට මේ කාරණා ගැන තව තවත් විස්තර දැනගන්න පුළුවන්. මේ කාරණාවන් ගැන විමසනකොට අර ප්‍රශ්න ගැන විමසනකොට උද්දච්ච කුක්කුච්ච දුරීමට අදාළ ප්‍රධාන එකක් තමයි ප්‍රශ්න විමසීම. හරි ස්වාමීන් වහන්සේලාගෙන් විමසන්න පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ කාලේ. බොහෝ විකෘති වැරදි මත තියෙනවා. හොඳින් අපි ගයක් හදද්දී හොඳ බාස් කෙනෙක්ම හොයනා වගේ ධර්මයක් හදද්දී අනිවාර්යෙන් හොයන්න ඕනේ. එතන හරිම කෙනා. තමන් ප්‍රශ්න විමසන ස්වාමීන් වහන්සේගේ රූපය උසමහත් ජනප්‍රියතාවයේ බලන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ බුදු ස්වාමීන් වහන්සේලා කවුද? මේ ස්වාමීන් වහන්සේ ධර්මයේ හොඳට ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේවා හොඳට හොයලා බලලා මේ සුදුසුතා සහිත ස්වාමීන් වහන්සේ නමකකින්ම තමන්ට ඇති ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. අන්න එතකොට මේ ස්වාමීන් වහන්සේලා අසුරු කරනකොට ප්‍රශ්න විසඳනකොට මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයෙන් ගැලවෙන්න පුළුවන්. ඒක හරියට ගෙරගෙකින් ගැලවුණා වගේ. බුදුම නිදහස් දැනෙනවා මේ උද්දච්ච කුක්කුච්ච නීවරණයෙන් ගැලවුණාම. ඉතින් මේ කාල වේලාව වනෝ අපිට ওই කාරණා ටික තමයි අපිට විස්තර කරන්න ප්‍රමාණවත් වෙන්නේ. එනම් ඔය පිරිසද තවත් එක් නීවරණ ධර්මයක් ගැන දැනගත්තා. අපිට අවසානයේ ඊළඟට තියෙන්නේ විචිකිච්ඡා නීවරණය ගැන දැනගන්න. එතකොට අද අපි මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය ඒ මිදෙන ආකාරයක් වෙන වෙලාවේ ඇතුළත විස්තර දැනගත්තා. එහෙනම් ওই දිනවත් පිරිසට අද නිවන් මාර්ගයට මහා බලයක් මහා ධර්ම ශක්තියක් එකතු වෙච්ච දවසක් විදිහට සිහිපත් කරගනිමින් අපේ හිත වෙනත් මේ ලෞකික ලාමක දේවල් වලින් නිදහස් කරලා උතුම් වූ ලෞකික ධර්මයේ රඳවා තැබීමේ කුසලය අති ප්‍රබලයි. අපේ හිත ප්‍රබලයි කොහොමද ප්‍රබල තැනක තියෙන්නේ කුසලයේ වැඩි වෙන්නේ.
අපේ හිත ප්‍රබල නිසාම යහපත් තැන් වල තියෙන අකුසල් වැඩි වෙනවා. ධර්ම දාන කුසල් වැඩි වෙන්නේ ඒ ප්‍රබල බව හොඳටම වැඩි වෙන නිසා. ඒ විදිහට අද අපි කුසලේ ගොඩාක් ප්‍රබල කරගත්තා. ඒ කුසල් වල ප්‍රථම භාගය අපි අනුමෝදන් කරමු. සියලුම දේව දේවතාවුන් වහන්සේලා. සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දුකක සිටිනාගේ නැත නිදේවා සැපයටපත් වේවා. අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගනිත්වා කියලා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. එත්තාවතාච අම්හිනි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හිනි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හිනි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම අප නම් මිය පරලෝකීය සියලුම වේගී ඥාතීන් සිටිනවා නම් ඒ සියලුම දෙනාගේ අවස්ථාව සිහිපත් කරගමු. ඒ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලුම සත්වයෝ පින් බලාපොරොත්තු වෙන සියලු සත්වයෝ දුකට සිටිනාගේ නැතනිදී සතතටපත් නිර්වාණ සුවයෙන් නිවි වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉදං හෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හොඳයි සියලු දෙනාට ආශිර්වාද කරනවා. පූජ්‍ය පින්වත් ත්‍රිපිටක බෞද්ධ මධ්‍යස්ථානාදී ප්‍රති අනුශාසක ස්වාමීන් වහන්සේට මේ මෙහිඳන් සංවිධානය කර පූජ්‍ය සිරිනන්ද ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධ කළ මහත්මයාටත් සම්බන්ධ වූ සියලු දෙනාටත් දායක වූ සියලු දෙනාටත් අපේ කැපකරු දෙමව්පියන්ටත් අපේ දෙමව්පියන්ටත් අපේ ඊටවත් සියලු දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් මේ පින් නොසන්සිඳන පුණ්‍ය නිදානයක් පින් උල්පතක් බවට පත් වෙලා නැවත නැවත නිර්වාණයටම පිනට දහමට යොමු කරන මහා පුණ්‍ය ආරක්ෂාව බවට පත් වෙලා සියලුම දෙනා සුතන පතන සියලුම යහපතමන් පෝදා අහසේ පායන සපරිපූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් සෙයින් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේලා අර්ථ ධර්ම නිරුක්ති පටිභාමිතින් සීපිලිසියා ලාභී වක්ෂ සමාපatti ලාභීව සුඛා පටිපදා කිප්පා විඥාවෙන් ප්‍රති බෝධි නිර්වාණාදී ගමයටම හේතු උපනිශ්‍රේ වේවා 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 තුනක් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව දස බල සේලක් ප්‍රබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මන්ත සෛලා ජිනවතුන් නදී චිරාමි සාදු 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 ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතප්පං සාදු සාදු අනුමෝදන් සාමිනා කතම් පුඤ්ඤං මය්යං දාතප්පං සාදු අනුමෝදන් සාදු සාදු අනුමෝදාමි ඕකාස දාරත්තයේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ ආමි කමිතං ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු 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 පද්දක විහාරේ ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා විකාශනය කරනු ලබන ධර්මදේශනා මාලාවේ අත දින ධර්මදේශනාව පැවැත් වූ බඹරැල්ල ශ්‍රී සුමේද ආරණ්‍ය සේනාසන වාසී මාවතගම ස්වාමීන් වහන්සේට මාවතගම විනය සෝබන ගෞරවනීය ස්වාමීන් වහන්සේට চিරාත් කාලයක් සියලු දෙනාගේ ධර්මාවබෝධය ලබා දීම පිණිස ශාසනික සේවය ලබා දීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම පතන් අවබෝධයකින් ධර්මාවබෝධය ලැබේවායි අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානුසංසයන්ද හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු
ධර්ම ශ්‍රවණය කර ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.